පූජායමාන ශාක්‍ය සිංහ තිලකාකර සාදරං කරුණාය ලෝක හිතත්තාය සීතෝදක සන්නිභං සද්දා බලේන චින්තාකාසි කුසුමරං සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං සකල ලෝකවාසි බොදුනු පූජාවෙන් තිලක දුන් කරුණාගුණයෙන් ලෝදන හට සිලිලාරෙක සිහිල දුන් සැදැහැ බලෙන් සිත් නහසේ සුපිපුන තරු කුසුමවන් වන්දිමි සකල ලෝක පූජ අමාමෑණි බුදුරජුන් තරනාය මග්ග සාධනාය සත්තා භව අන්නවං ලෝක ජාත දුක්ඛනාස වෙඤ්ඤාචරියෝ සමං සංසාර මෝහ අන්ධකාර සදාකාල නාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්ම රාජ සාදරං භව සයුරෙන් එතරවන්න සැමදා මග කියා දුන් සෝක රෝග නසාලන්න සදහම් ඔසු ලබා දුන් සංසාර මෝහ අන්ධකාර දුරුවනසේ එළිය දුන් වන්දාමි භක්ති ප්‍රේමයේනි සිරි සදහම් සහන දුන් විතරාගි ශාසනාය පත්තෝ නිබ්බානතං දාත දාන පුණ්‍ය වඩ්ඩ මහනිසංසදායකං අරහන්ත පත්ත පූජිතංග දේවානර වන්දිතං වන්දාමි සකල ලෝක පූජ සංඝරාජ සාදරං විතරාගි ශාසනයෙන් නිවන් පුරට වන් උතුම් පින් වඩමින් ඉටු කරලු දන් දෙන අයගේ පැතුම් අරහන්ත භාව ලබාගන්න යොමු කරලු තම සිතුම් වන්දාමි සකල ලෝක පූජ සංඝරාජයන් නිතින් උම්මාදකා උල්ලපනා කාමචිත්තප්ප මාතිනෝ සන්තානං සංකිලේසාය කිප්පං මාරේන ඔඩ්ඩිතං උමතු බව ඇති කරන තාවකාලික සුවය දෙන කාමයෝ සිත කලඹවන සුළුය. කාමය සත්වයාගේ විනාශය පිණිස පහළ වූ මාර උගුලක් වැන්න. දම් රසය මුසු කොට කාවි
බසින් එය හැඩකොට සවන් දෙමු එක විට සුභාතෙරණිය කතා පුවතට. පින්වතුනි, කාන්තාවකගේ නිකලල් බව, නිර්වුල් බව හා පවිත්‍රතාවයේ පිළිබඳව කියවෙන තේරී ගාථා සාහිත්‍යයේ එන අනුවේදනීය කතා පුවතක් වූ සුභාතෙරණියගේ කතා පුවත අපි මෙසේ කාව්‍යමය ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරමු. දාන සම්පත් ගාලන මහගංගුලකට සමයි කිතු ගොස සුලන් වේගෙන් නිර තුරුව හමයි පරිවාරයෙන් සිටුවරු තම සිරස නමයි සිටුවර ධනංජය ඔහුගේ පසිඳු නමයි දැහැමෙන් සෙමෙන් කල්යවනා උතුමෙක්ය බරණැස් සිටුවරුන්ගේ හොඳ මිතුරෙක්ය යහපත් පියෙකි බිරිඳට හොඳ සැමියෙක්ය සම්පත් පිරි ඇති මහසිටු වරයෙක්ය දුටුවන් සිත් බැඳී ආසයි දකින්නට මතුවන හසරැල්ල දෙතොළඟ විටින් විට සිත පිරිසිදුයි ඇනිකලල් බවින් සිට සම්පත්තියකි දුව තම මව පියන් හට ලස්සන සුභා ඇබරණස නම දරුව සිටු කුමරුවන්ගේ නෙත රසඳුන කෙරුව කාගෙත් ලබාගත් හොඳ නම ගරු සරුව බරණැස් පුරට විය ඉර බටු තරුව පිංසාර බවයි පෙන්වන්නේ ඇයගේ වත ඉන්දුනිල් මැණික් සදිසිය චංචල වූ සිත වචනින් පවා පවසන අරුත ඇත ඇවැනි කුමරියක්
ඇසම නැත. පින්වතුනි, තේරී ගාථාවල සඳහන් වන්නේ සුභා හරිම ලස්සනයි කියලා. විශේෂයෙන්ම සඳහන් කරන්නේ ඇගේ වැඩිපුර ලස්සන මිනිසුන් වශී කරන ඇස් දෙක ගැනයි. දැන් සුභා තමන්ගේ ගෙදර ලේලිය කරගන්න බරණැස සිටුවරු හැමෝම මහන්සි ගත්තා. ඉන්න එකම දියණියයි. හැමෝගෙම ලේලිය කරන්නේ කොහොමද? අම්මටයි තාත්තටයි ලොකු ප්‍රශ්නයක්. මොකද වෙන්නේ කියලා අපි විමසා බලමු. තරුණ මදයයි රුවැති පෙනුමයි එකට එක් වුණ තැන තියෙන්නේ නිවාගන්නට නොහැකි අයුරින් රාගගින්නයි ඇවිල යන්නේ. සුභාතරුණිය සියලු යසිසුරු සමග මැදුරෙහි කල් ගෙවන්නේ ඇය පතාගෙන බරණැසේ සිටු කුමරුවෝ සිහි නෙන්දොඩන්නේ. එදා බරණැස් නුවර ධනවත් මහා කුලවත් විලස නම් දැරෝ උසස් අභිමානයෙන් කල් ගෙවු යස ඉසුරු මැද සිටිය සිටුවරු සුභාලේලිය කර ගැනීමට සිතති පුදදී උවද යසිසුරු සිකුරු යෝගය පලක් වේවිද හතේ සිටිනා විට දිසෙන සුරු සුභා පිළිබඳ කරුණු අසමින් මගුල් කපුවෝ නිතර එනවා. ධනංජය සිටුතුමාහට විස දුමක් නැති දෙයක් වෙනවා. දියණියත් රූපයෙන් අගපත් උනත් වේවිද මොනවා සිටුතුමා සිටු දේවි සමගින් එදා මේ ලෙස කතා වෙනවා. මේ ගැටලුව ඉදිරියේ අසරණ වන දෙමාපියන් දිනක් දියණිය සුභා ගෙන්නලා ඇගෙන් මෙසේ විමසනවා. පින්වතුනි, දියණිය සුභා පැනයක් ඇත විමසන්න ඔබටයි උරුම පැනයට පිළිතුරු දෙන්න. හොඳ සැමියෙකු සමග කාරකාරෙක යන්න කාලය එළඹ ඇත බෑතව
තාත්තයි ඇයි කාල බලවන්නේ දීගෙක යන්න නෑ මට නම් හිත දෙන්නේ සැමියෙකු පිළිබඳව නෑ මගේ සිත යන්නේ ගිහිගෙය ගිනි ගොඩකි එය කිය යුතු වන්නේ බින්දලනු පිනිස සසරේ ගැට ගසන බැමි යායුතු නියම මග දැනගෙන පෙරට යමි සසරේ ගමන යම් දවසක කරන නිමි සම්බුදු හිමිගේ සසුනේ මම පැවිදි වෙමි ආවුලෙන් ලිහන්නට සසරේ බැමි දිනක සෙනසුරු යෝග තිබුණා හඳහන කොනක දෙවුරම වැඩ සිටි මගේ සම්බුදු මැණික යන්නට අවසරද මට එතනට හනික නෑ මට හිතක් අම්මේදී ගෙක යන්න කම් සැප අරුත නෑ දිවියට සැනසෙන්න හිස කෙස් කපා කහසිවුරක් පොරවන්න අම්මේ ඉතින් ඒකට අවසර දෙන්න මහා ධනස්කන්ධයකට හිමිකම් කියන මේ සුභා තරුණිය ගිහි ජීවිතයේ පිළිබඳ කලකිරී ඇති වගාසා මව්පියන් අසල්වැසියන් මහා විමතියකට පත්වෙනවා ඒත් ඇගේ ඉල්ලීම ඉදිරිපිට මේ අම්මයි තාත්තයි අසරණ වෙනවා තම දිවි මගේ සසර ගමනේ කෙලවර දකින්නට මේ සුභා ලෞතුරා බුදු පියාණන් වහන්සේ සොයා ගමන් කරනවා සංගුන් පෙළ දෙවුර මේ දම් සබා මණ්ඩපේ ගොයුම් හිමි වඩින තුරු සිටිනවා ඇත් රජෙකු විලසින් මගේ සම්බුදු පියා සාදුනාදය මැදින් වඩිනවා
සුභාතෙරණිය එවිට සමිදු පසු පසෙමින් හිමිගේ සිරි පතුල්ලඟ වැටෙනවා මගේ බුදු පියාණෙනි පැවිදිකම දුන මැනවේ ගිහි ගෙදර ගිනි ගොඩකි තැවෙනවා එවිට සම්බුදු පියා ප්‍රජාපති ගෝතමී රහත් මෙහෙණිය විගස කැඳවලා සුභාගේ නියම තත්තු අනුලෝම ප්‍රතිලෝම විලාසෙන් එකින් එක විමසලා රූපයත් සාපයත් නොවෙයි එය පෙර පිනෙන් ලැබූ සම්පතක් සේ සලකලා සුභාසිටු දියණියට පැවිදිකම දුන්සේක උතුම් කහ චීවරෙන් සරසලා සුභාතරුණිය තම හිස මුඩු කෙරුවා උත්තම කහ සිවුරුද ඇඟ දැරුවා බවුන් වඩාලන්නට මුල පිරුවා මෙහෙණි සස්න මල විකසිත කෙරුවා හිස මුඩු කෙරුවත් සිවුරු දැරුවත් රූමත්කම මැකිලා නැතාමත් ඇගේ නෙත් දෙක නිතර දැකීමත් සුන්දර දසුනක් විය කොයි කාටත් සුන්දර දසුනක් විය කොයි කාටත් නීල මැණික් වන් දෙනෙත දිලෙනවා කසාවතින් ඇගේ ගතම වැහෙනවා දැහැන් ගතව ඈ තනිව වෙසෙනවා මග්ගඵල ලැබුමට බවුන් වඩනවා මග්ගඵල ලැබුමට බවුන් වඩනවා පින්වත් හිස මුඩු කරලා කහ සිවුරු පෙරෙව්වත් සුභාතෙරණිය සසුන් පිළිවෙත් අනුගමනය කරන ගමන් ඇගේ රෝමත්කම තාමත් අඩුවක් වුණේ නැහැ. සල්ලාල තරුණයින් ඈදස නිතර බැලුවත් ඇය ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ. ඒත් සුභා තරුණිය පිටුපසු නිතර එන තරුණයෙක් සිටිනවා. සාලේල තරුණයෙක් නිතරම එනවා මෙහෙණියගේ ආදර
යදිනවා කිසිවක් ඒ පිළිබඳ නොසිතනවා දින සති ගෙවිලා කාලය යනවා උදයම ඈයයි දේවුරම වෙතට බුදු හිමි දැක්කුමත් සුවයකි ඇයට බියක් සැකක් නෑ කිසිවෙකුට ඉරණම කැරකැවේවිද කොයි කොයි අතට කිසාගෝතමී උත්පලවන්නා නිතරම ඇගේ තනියට උන්නා ඇයගේ විසිතුරු කමදැන උන්නා සිව්පල ගැන නිති උපදෙස් දුන්නා සිව්පල ගැන නිති උපදෙස් දුන්නා ඇය දෙවුරමට ගොස් ආපසු එන අතර මේ තරුණයා එයි පසු පස්සෙම නිතර තනියට ඇගේ සියොතුන් ඇත අතුපතර තරුණය නොසලකයි අබැටක් විතර මේ තරුණයාගේ සිත තුල පොරයක් සුභානොමැති ලොව දැන්නම් නිරයක් සුභා මෙහෙණියට මෙය හිරි හැරයක් නිරවුල් සිතට වද දෙන කරදරයක් රාගගිනි නැගෙයි හද තුල තරුණයාගේ ඇගේ ආදරය ඉල්ලයි යදිදෙකුවාගේ එනමුත් එවැනි අදහස් නම් නෑ ඇගේ නොදනී අරුත කම් සැප රැඳි අනුරාගේ සොන්දුරිය ඔබය මහත තුල පිපුන මල සොන්දුරිය ඔබය මා
පිපුන මල රාගෙන් කැලැත්ති ඇත සිත නැමැති විල ඔය කහ සිවුර කුමකට ගත කිලිටි කල සුසිනිදු කසිසලු ඇත මගේ මැදුර තුල මිරි වැටි තිබේ ඔය දෙපතුල් සරසං සුසුවඳ කල්ක ඇත සිරුරද ගල්වන්න සොන්දුරිය නොහැක ඔබේ හැඩ වැඩ සංගවන්න රාජ සැප නුඹට දෙමි මගේ මැදුරට එන්න පින්වත් සුභා මෙහෙණියට මේ මහා කරදරයක් තේරී ගාථාවන්හි සඳහන් වන්නේ මේ තරුණයා ඊටාම දැඩි රාගික හැඟීමෙන් ඇගේ මුළු ශරීරයම වර්ණනා කරනවා සුභා ගෙදරින් ආවේ මේ හැමදේම තියලා ඒ සියලු දේවල් කරදරයි දුකයි කියලායි පැවිදි වුණේ ඒත් දැන් ඇයට නිදහසක් නැහැ ඈ කල්පනා කරලා දෙව්රම් විහාරයට ගොස් බුදුබණ ආසා කල යුතු වතාවත් ඉෂ්ට කරලා නැවත කුටියට යනවා මේ තරුණයා හැමදාම පස්සෙන් යනවා වර්ණනා කරනවා ආදරය ඉල්ලා සිටිනවා මෙන්න මේ කාරණාව විසඳන දවස ලං වෙනවා එදා මෙන්න මේ වගේ අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා පින්වතුනි තරුණයා මේ ලෙස කියද්දී සුභා නෑ කිසිවක් කියන්නේ එහෙත් මෙය නම් හරිම වදයකි කුමක් දොපිලි තුරු නොදෙන්නේ දිනක් නැරම තරුණයා එයි කුටියේ දොරකඩ ළඟ සිටින්නේ ගිහි ගෙයින් පිට වුණත් අයියෝ රූපයෙන් දුක කියගෙනෙන්නේ එදා දෙව්රම වෙතට ගිය ඇය බුදුන් දකිමින් සතුටු වූවා ඊට පස්සේ අරම කෙලවර සිසිල් ගඟුලැල්ලකින් නෑවා නිම කළා දෙවුර මේ මෙහෙණින් කල යුතුව තිබු සියලු සේවා හවස් වරුවේ
සුභා තෙරණිය කුටිය වෙත හෙමින් ආවා. අහෝ රාගයේ රාග බැම්මට බැඳුණු කෙනෙකුට වේද මොනවා කල්ප ගණනක් නිරාදුක් විඳ තිරිසනුන් මෙන් ජනිත වෙනවා. එදා මලහිරු බසින මොහොතේ තාරකාවක එළිය දෙනවා. සුභා තෙරණිය තනිව යනවා. තරුණයා පසු පසම එනවා. කාලයක් බලාගෙන හිටියා. පස්සෙන් ගියා. ඈ වර්ණනා කළා. දැන් අවසාන දවසේ ඉරණම විසඳෙන දවසේ සුභා මෙහෙණිය හෙමින් කුටියට වඩිනවා. තරුණයා පස්සෙන් යනවා. එක වතාවටම සුභා මෙහෙණිය පිටුපසට හැරිලා තරුණයාගෙන් අහනවා ඇත්තටම ඔබ මා පස්සෙන් එන්නේ ඇයි කියලා. තරුණයා පිළිතුරු දෙනවා ඔය රූපයට මම වශී වෙලා ඉන්නේ කියලා. මා මෙහෙණියක බව නැතිවද හඳුනන්නේ ඇයි ඔය රාග සිතුවිල්ලෙන් පසුවන්නේ. යලිමා ඔබෙන් තව පැනයකි විමසන්නේ සිරුරේ මගේ කොතනට දැයි සිත දුන්නේ. තෙපලු වදන්වල රාගික සුවය නැගේ එය විදුලියක් මෙන් එනවා සිරුර දිගේ. නිල්වන් උපුල්වන් ඔය ඇස් දෙකට ඇගේ හදවත වියරුවී ඇත්ත සුරතලියේ මගේ. මෙහෙම පිළිතුරක් දුන්නට පස්සේ සුභා මෙහෙණිය යනවා තම කුටිය ඇතුළට. ඔබ වශී වුණේ මගේ ඇස් දෙකට නේද? පිහියක් අතට අරගෙන ඇහැට ඇනලා ඇසක් ගලවලා අතට ගත්තා. පින්වත්නි, ඇල්ලකින් දිය දහරා ගලා යන්නාසේ ලේ ගලන්නට පටන් ගන්නවා එදා. පිහියක් අතටගෙන ඇහැකට ඇන්නා. අයියෝ ලේ ගලයි නොමැතිව නවතින්නා. තරුණය නිහඬ වී ගල් ගැසෙමින් උන්නා. ඇහැ ගලවලා තරුණයා අතටම දුන්නා.
මගේ ඇස් වශීයක් වීනම් ඔබේ හිතට ආශාවක්ද ඇතිවේ නම් ඔය ගතට රාගය පුරුදු කළ නිරතුරු හදවතට මේ ඇස ගනු මැනවි පින්වත ඔබ අතට සල්ලාල තරුණයාගේ හදවත හඬා වැළපෙන්න පටන් ගන්නවා. මම මොකද්ද මේ කරගත් අපරාධය කියලා. ඊට පස්සේ සුභා තෙරණිය ඉදිරිපිට දනින් වැටි දෙපතුල් නම දෙමින් සමාව අයදින්නේ මෙන්න මේ විදිහටයි පිංගතුනේ. කම්පාවෙමින් ආහාසෙහි විදු ලිය කෙටුනා සත් සමුදුරේ රාල ගෙඩි එක ගැටුනා තුරුලිය ලාදාලු සුලඟින් වේගෙට නැටුනා සල්ලාලයා මෙහෙණිය ළඟ වැඳ වැටුනා රාගය නිසා ආයියෝ බින්ද වැටුනි ලැම වරදට කඳුල බොමි මත්තු හැම මොහොතකම සමාවුව මැනව පුහුදුන් කමට මෙම ඔබ ඉදිරියේ වැඳ වැටෙනෙමි නිතර මම. පින්වත්නි, අපේ බුදු පියාණන් වහන්සේ අපට ඉගැන්වුවේ ලෝකේ ලස්සන දේවල් එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් එහෙමයි. ඒ කිසිම දෙයක රාගයක් නැහැ. ඒව තියෙන්නේ මිනිස්සුන්ගේ හදවතේ. ඒ ලස්සන දේවල් Tamanගේ කරගන්න ගියාම ලස්සන තියෙන්න දෙන්නේ නැතිව වැඩිපුර මිනිස්සුන්ට වෙන්නේ හඬන්න, වැළපෙන්න, දුක් විඳින්න, වේදනාවන් වලට ලක් වෙන්න. එයයි මේ සුභා තෙරණිය කතාවෙන් අපිට කියලා දෙන පාඩම. ගසකට රුවය ඒ ගස මල් ගෙඩිලෑම අහසට රුවය හිරු සඳුතරු නැගේම පහනට රුවය සීල නොනිමි දැල්වීම නිවසට රුවය දියණියකගේ ඉපදීම රුව ලස්සනට යම් තැනකදී දුටුවාම රාගය නැගේ නම් එය වෙයි වෙනසීම කුමකට මාලක් දැක්ක එහි පෙති ගැලවීම බුදු බණ බොරු වෙලා නැහැ පින්වත තාම බුදු බණ බොරු වෙලා නැහැ පින්වත තාම රාගයට
ඇස් නැත දැවෙන ගින්නකි විස්මිත පිනිබිඳකි මිහිමත් ජීවිතේ අනියතයි පින්වත ජීවිතේ අනියතයි පින්වත ඇස් අහිමි වූවත් රූපය වෙනස් වූවත් දැහැමි මගතාමත් ඇදෙයි නොගොසින් වෙන කොහේවත් ඇදෙයි නොගොසින් වෙන කොහේවත් ඔය තරුණ හදවත තුලින් සකසා යහපත ඔබ තුල වරද නැත රාගගින්නයි වරද පින්වත රාගගින්නයි වරද පින්වත සවන් යෙදූ සිත් නිතිසන සේවා සහන් මගට නෙත් යුග යොමු වේවා උතුම් බුදු බණේ සිහිල දැනේවා සසර ගිනි නිවා නිවන් දකීවා සසර ගිනි නිවා නිවන් දකීවා සසර ගිනි නිවා නිවන් දකීවා